අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සැරේ වීඩියෝ එකෙන් කතා කළා ජෛව රසායනය ගැන. ජෛව රසායනය යටතේ කතා කළා ජෛවාණු පහක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නැස්ටික් අම්ල සහ විටමින්. අපි ඒ වගේම කතා කළා කාබෝහයිඩ්‍රේට් ගැන. කාබෝහයිඩ්‍රේට් අපි ප්‍රධාන වර්ග තුනක් තියෙනවා කියලා කතා කළා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඒත් අපි ගිය වීඩියෝ එකෙන් ඉවර කළා මොනොසැකරයිඩ් ගැන කතා කරලා ඒක අවසන් කිරීමක් කළා. ප්‍රධාන මොනොසැකරයිඩ් තුනක් ගැන කතා කළා. එකක් තමයි ග්ලූකෝස්, අනිත් එක තමයි ගැලැක්ටෝස්, අනිත් කෙනා තමයි ෆ්‍රක්ටෝස්. අපි ඔන්න ඔය තුනම ගැන කතා කරලා අවසන් කිරීමක් කළා. අපිට අද එතන ඉඳලා කතා කරගෙන යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ලියා ගන්න මාතෘකාව ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ්. දැන් අපි බලමු මේ ඩයිසැකරයිඩයක් කියන්නේ මොකක්ද කියලා. ඩයිසැකරයිඩයක් කියලා කියන්නේ මොනොසැකරයිඩ් අණු විශේෂයෙන් හෙක්සෝස් අණු දෙකක් එකිනෙකට බැඳෙනවා. මේ තියෙන්නේ අපි කෙටියෙන් හෙක්සෝස් අණුවක් ගත්තොත් මේ විදිහට මේ තියෙන එකක්, මේ තියෙන්නේ තව එකක්. මෙන්න මේ විදිහට හෙක්සෝස් අණු දෙකක් මේ විදිහට එකිනෙක බැඳෙනවා බන්ධනයකින්. මේ බන්ධනයට කියන්නේ ග්ලයිකොසිඩික් බන්ධනය කියලා. මෙන්න මේ විදිහට ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳීමෙන් ඇතිවන සැකරයිඩ් අණු දෙකේ ව්‍යුහයට අපි කියනවා ඩයිසැකරයිඩ් කියලා. අපි ලියාගමු. මොනොසැකරයිඩ් අණු දෙකක් විශේෂයෙන් හෙක්සෝස් අණු දෙකක් එකිනෙක ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳීමෙන් ඇතිවන සැකරයිඩ් අණු දෙකේ ව්‍යුහය ඩයිසැකරයිඩ් ලෙස හඳුන්වයි. සැකරයිඩ් අණු දෙකේ ව්‍යුහය ඩයිසැකරයිඩ් ලෙස හඳුන්වයි. එහෙනම් ඩයිසැකරයිඩයක් කියන්නේ මොනවද කියලා දාන්න. මොනවද මේ ඩයිසැකරයිඩ් වල ලක්ෂණ? ලියා ගන්න අණු මාතෘකාවක් විදිහට ඩයිසැකරයිඩ් වල ලක්ෂණ. ඩයිසැකරයිඩ් වල ලක්ෂණ. පළවෙනි ලක්ෂණය තමයි මේ ඩයිසැකරයිඩ් සියල්ලම වගේ ජලයේ දිය වෙනවා. එහෙනම් අපි ලියාගමු පළවෙනි එක සියලුම ඩයිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය වේ. සියලුම ඩයිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය වේ. ඒ පළවෙනි එක. දෙක සියලුම ඩයිසැකරයිඩ් පැණි රසකින් යුක්තයි. සියලුම ඩයිසැකරයිඩ් පැණි රසකින් යුක්තයි. එබැවින් ඒවා සීනි ලෙස හඳුන්වයි. ඒ දෙවනි ලක්ෂණ. තුන්වෙනි ලක්ෂණ. පොදු අණුක සූත්‍රය CX H2O X ඍණ 1 වේ. පොදු අණුක සූත්‍රය CX H2O X ඍණ 1 වේ. ඇයි අපි එහෙම කිව්වේ කියලා බලමු. මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වීමෙන් ඇතිවන ඩයිසැකරයිඩය තමයි සුක්‍රෝස් කියන්නේ. සුක්‍රෝස් කියන්නේ අපි තේ බොන්න ගන්න සීනි. මේ සුක්‍රෝස් වල සූත්‍රය ඇහුවොත් සුක්‍රෝස් වල සූත්‍රය එන්නේ C12යි H22යි O11යි. එතකොට මෙන්න මේක කොහොමද එන්නේ? අපි බලමු. දැන් මේකට ආදේශ කරලා බැලුවොත් මෙතන කාබන් ගාන තමයි මෙතන x කියලා අපි හඳුන්වන්නේ. එතකොට CX කියලා කියන්නේ 12යි. මෙතන එනවා H2O X ඍණ 1 කියලා කියන්නේ 12 ඍණ 1.
12 රින 1 කියන්නේ 11යි. එතකොට මේක 11න් වැඩි වෙන්න ඕන. එතකොට C 12යි. මෙතන 11 සරක් 2 H 22යි. O මෙතන 11 නේ තියෙන 12 නෙවෙයි 11 11 සරක් 1 11යි. එහෙනම් O 11ක් එනවා. එහෙනම් මේ තමයි සුක්‍රෝස් වල සූත්‍රය. සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. එහෙනම් දැන් අපිට පැහැදිලි වෙන්න ඕන H12 C12යි H 22යි O 11 ආපු විදිය. එහෙනම් මේ තමයි පොදු අණුක සූත්‍රය. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් පොදු අණුක සූත්‍රය කියලා ඔයගොල්ලෝ ලියන්න. මෙන්න මේ කොටු ඇතුලේ තියෙන එක විතරක් CX H2O X ඍණ 1 වේ කියලා ලියන්න. CX H2O X ඍණ 1 වේ. ඒ ඊළඟ ලක්ෂණය. ඊළඟට අපිට ලියන්න පුළුවන් මේ අපි දන්නවා මොනොසැකරයිඩ් වල ලක්ෂණයක් තමයි ජල විච්ඡේදනය කරන්න බෑ. ඒවා ජලය දීලා අපට කුඩා සංඝටක වලට මොනොසැකරයිඩ් කඩන්න බෑ. හැබැයි ඩයිසැකරයිඩ් පුළුවන්. ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කළොත් මෙතනින් කැඩිලා යනවා ජලයේ අණුවක් අරගෙන කැඩිලා ගියොත් මොනොසැකරයිඩ් අණු දෙකක් වෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේවා ජල විච්ඡේදනයට ලක් කිරීමෙන් මොනොසැකරයිඩ් අණු දෙකක් ලැබේ. මේවා ජල විච්ඡේදනයට ලක් කිරීමෙන් මොනොසැකරයිඩ් අණු දෙකක් ලැබේ. එක ලක්ෂණයක්. ඊළඟ බොහොමයක් ඩයිසැකරයිඩ් ඔක්සිහාරක සීනි ලෙස හඳුන්වන අතර බොහොමයක් ඩයිසැකරයිඩ් ඔක්සිහාරක සීනි ලෙස හඳුන්වන අතර සුක්‍රෝස් නම් ඩයිසැකරයිඩය නිර්ඔක්සිහාරක වේ. සුක්‍රෝස් නම් ඩයිසැකරයිඩය නිර්ඔක්සිහාරක වේ. ඔයගොල්ලෝ වැඩි හිතන්න යන්න එපා. මොකක්ද මේ ඔක්සිහාරක නිර්ඔක්සිහාරක කියන්නේ කියලා. ඔයගොල්ලෝ මේක විතරක් දැනගත්තම ඇති. රසායන විද්‍යාව විහිළට යනකොට තමයි අපි උගන්වන්නේ මොනවද මේ ඔක්සිහාරක මොනවද ඔක්සිකාරක කියලා. නමුත් ඔයගොල්ලෝ මෙතනදී දැනගන්න සුක්‍රෝස් කියන්නේ නිර්ඔක්සිහාරකයි අනෙකුත් ඩයිසැකරයිඩ් ඔක්සිහාරකයි කියලා. එතකොට මේ ඔක්සිහාරක ඩයිසැකරයිඩ් අපේ පරීක්ෂණයක් තියෙනවා විද්‍යාගාරේ බෙනඩික් පරීක්ෂණය කියලා. මේ බෙනඩික් පරීක්ෂණයට හඳුනා ගන්න පුළුවන් ඔක්සිහාරක ඒවා. හැබැයි නිර්ඔක්සිහාරක ඒවා බෙනඩික් පරීක්ෂණයෙන් හඳුනා ගන්න බෑ. ඒතකොට සුක්‍රෝස් ද්‍රාවණයකට බෙනඩික් ද්‍රාවණය දාලා රත් කෙරුවට ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැ. ඒකෙන් අපිට ඒවා හඳුනා ගන්න බෑ. ඒකයි අපි ඒක නිර්ඔක්සිහාරකයි කියලා කියන්නේ. එහෙනම් දැන් අපි ඩයිසැකරයිඩ් වල යම් ලක්ෂණ කීපයක් ඉගෙන ගත්තා. තව ගොඩක් ලක්ෂණ තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍යම ලක්ෂණ ටික තමයි මම ඔය දුන්නේ. එතකොට මේ ලක්ෂණ ඊට අමතරව ඔයගොල්ලන්ට මතක ඇති කාබෝහයිඩ්‍රේට් වල ලක්ෂණ. ඒවා ගැන අපි කතා කරනවා ඉස්සරහට. එතකොට මේ යන්තම් ওই ටික දැනගත්තම ඇති. ඊට පස්සේ ලියන්න ඩයිසැකරයිඩ් සඳහා උදාහරණ කියලා. ඩයිසැකරයිඩ් සඳහා උදාහරණ. ඩයිසැකරයිඩ් සඳහා උදාහරණ. ඔයගොල්ලන්ට වැදගත් වන ඩයිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. ප්‍රධාන උදාහරණ තුනක්. එක යටි ලියන්න පොතේ එක මෝල්ටෝස්. දෙක සුක්‍රෝස්. තුන ලැක්ටෝස්. එහෙනම් ඩයිසැකරයිඩ් වර්ග තුනයි මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. එහෙනම් දැන් අපි ඔය තුන් දෙනා ගැන සවිස්තරව කතා කරනවා මේ ඩයිසැකරයිඩ් යටතේ. අනුමාතෘකාව ලියන්න මෝල්ටෝස් කියලා. අනුමාතෘකාව මෝල්ටෝස්. මෝල්ටෝස් ඇති වෙන්නේ මෝල්ටෝස් කියලා කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් විශේෂයෙන් මොන ග්ලූකෝස්ද ඇල්ෆා ග්ලූකෝස් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳීමෙන් ඇතිවන ඩයිසැකරයිඩය තමයි මෝල්ටෝස් කියන්නේ. මෙතනදී ජල අණුවක් පිට වෙලා යනවා. මෙන්න මේකට අපි කියනවා මෝල්ටෝස් කියලා.
අපි ඒක ලියා ගමු. ලියන්න. ඇල්ෆා ග්ලූකෝස් අණු දෙකක් ජල අණුවක් පිට කරමින් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳීමෙන් ඇතිවන ඩයිසැකරයිඩය මෝල්ටෝස් ලෙස හඳුන්වයි. හරි, එහෙනම් මෝල්ටෝස් කියන්නේ මොකක්ද කියලා දන්න. දැන් අපි මෝල්ටෝස් ඇතිවන විදිහ අඳින්න යනවා. දැන් චුට්ටක් බලන්න. උවමනාවෙන් බලාගෙන ඉන්න මෝල්ටෝස් ඇතිවන ආකාරය. ඔයගලන්ට මතක ඇති අපි ගිය වීඩියෝ එකේ කතා කළා ඇල්ෆා ග්ලූකෝස් ගැන. ඇල්ෆා ග්ලූකෝස් අණුව මේ විදිහයි. මේ තියෙන්නේ මුළු වල ඉන්නවනේ කාබන් ෂඩාශ්‍රයක හැඩයක් ගන්න. මෙතෙන්ට ඇවිල්ලා තිබුණා CH2OH. ඇල්ෆා නම් අපි ඇල්ෆාද බීටාද කියලා තීරණය කරන්නේ කීවෙනි කාබන් මතද? අංක 1 කාබන් මත. ඒතර 1 කාබන්ගේ OH යටින් තියෙනවා නම් එයා ඇල්ෆා. එතකොට මෙතන H. ඊළඟට ග්ලූකෝස්ද කියලා තීරණය කරන්නේ 4 කාබන් මත. මෙයා 1 2 3 මෙයා 4. ඔය තමයි අපිට වැදගත් වෙන්නේ. මේ 4 කාබන්ගේ OH යටින් ඉන්නවා නම් එයා ග්ලූකෝස්. එහෙනම් මෙතන H ඉන්නවා. මෙයාගේ නම ඇල්ෆා ග්ලූකෝස්. මේගොල්ලන්ගේ HOH ඉන්නේව වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ OH යටින් මෙතන H උඩින්, මෙයාගේ OH උඩින් H යටින්, මෙයාට ඉන්නේ H විතරයි. ඔය අපි ඇන්දේ ඇල්ෆා ග්ලූකෝස්. එතකොට තවත් ඇල්ෆා ග්ලූකෝස් අණුවක් එකට එකතු වෙන්න ඕනේ. මේ තියෙන්නේ අනිත් ඇල්ෆා ග්ලූකෝස් අණුව. මෙයත් ඇල්ෆා නම් 1 කාබන්ගේ OH යටින් H උඩින් 4 කාබන්ගේ OH යටින් H උඩින් මෙයාගේ OH යටින් එහෙමම තියෙනවා H උඩින් තියෙනවා මෙයාගේ OH උඩින් H යටින් මෙයාට ඉන්නේ H විතරයි. ඔන්න ඔය විදිහට තියෙනවා. දැන් මොකද වෙන්නේ? ග්ලයිකොසිඩික් බන්ධනය හැදෙන විදිහ බලන්න. දැන් ග්ලයිකොසිඩික් බන්ධනය හැදෙනකොට මෙන්න මේ ආකාරයටයි හැදෙන්නේ. अंक 1 කාබන්ගේ OH අණුවේ अंक 1 කාබන්ගේ හොඳින් බලන්න. 1 කාබන්ගේ OH අණුවේ H 4 කාබන්ගේ OH අණුව සමග එකතු වෙනවා. එකතු වෙලා පිට වෙලා යනවා ජල අණුවක් විදිහට. ඔන්න ඔය විදිහට ජල අණුවක් විදිහට පිට වෙලා යනවා. පිට වෙලා ගියාපම මෙතන ඉන්න ඔක්සිජන්ට මේ පැත්තේ ඉන්න බන්ධනයේ හැදිලා හිටිය හයිඩ්‍රජන් එයා නැතුව යනවා. මෙතන ඉන්න කාබන්ට මෙතන මේ ඔක්සිජන් එක්ක එයා බැඳලා හිටියේ OH එක්ක මෙන්න මේ OH කාණ්ඩය යට නැතුව යනවා. ඒතර මෙයාට බන්ධනයක් නැහැ, මෙයාට බන්ධනයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මේ ඔක්සිජන් මේ කාබන් එක්ක බැඳ ගැනීමක් කරනවා. එතකොට අපිට පේන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් අර OH ගියාපම එයාගේ O විතරක් ඉතුරු වුණා. මෙතන OH හැමම තියෙනවා 4, මේ තියෙන 1, මේ 4, මෙතන H හැමම තියෙනවා. මේගොල්ලන්ගේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. ওই විදිහටම තියෙනවා OH, මෙතන H. ඇඳලා පුරුදු වෙද්දී ඔබේ පාසු වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ ඉන්නේ ඊළඟ කෙනා. එතකොට මෙතන ඉන්නේ අංක 4, මෙතන අංක 1. මේ 4 තමයි අපිට මේ බන්ධනේ නැතුව ගිහලා තිබුණේ. මේ කාබන් මෙයත් එක්ක බැඳ ගැනීමක් කරනවා. මෙයාගේ OH යටින් තියෙන්නේ H උඩින් තියෙන්නේ. මෙයාගේ OH යටින් H උඩින්, මෙයාගේ OH උඩින් H යටින්. මෙතන කාබන් එකක් තිබුණා. එතන H. මෙතන තියෙනවා CH2OH. ඒතර ඔන්න ඔය විදිහට ඇති වෙනවා. මෙන්න මේ බන්ධනයට අපි නමක් දෙනවා. මෙන්න මේ බන්ධනයට කියනවා මේ ඇල්ෆා අතරයි ඇති උනේ
ඒ නිසා අපි කියනවා බන්ධනයේ නම ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය කියලා. එහෙනම් මෝල්ටෝස් වල තියෙන්නේ මොන බන්ධනයක්ද? ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනයක්. එතකොට මේ හැදිච්ච කෙනා කවුද? මේ හැදුණු කෙනාගේ නම මෝල්ටෝස්. right. දැන් එහෙනම් මෝල්ටෝස් හැදෙන විදිය විභාගයට එනවා. ඔය බන්ධන තියෙන තැන් නම් කරන්න එනවා. ඕවා හොඳින් Tamanට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මම ඔන්න ඇඳපු විදිය නැවත වතාවක් කියනවා. මෙයත් ඇල්ෆා ග්ලූකෝස්, මෙයත් ඇල්ෆා ග්ලූකෝස්. හොඳින් බලාගෙන ඉන්න. පස්සේ වීඩියෝ එක නවත්තලා මේක අඳින්න පුළුවන් ඔයගලන්ට පොඩි වෙලාවක් අරගෙන. හැබැයි මෙතනදිත් මම කියනවා මේ වීඩියෝ එක ඕෆ් කරන්න එපා. ඕෆ් කරොත් ආයෙ බලන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳින් මේක නවත්තලා වැඩි වෙලාවක් අරින්න එපා. ඔයගලන්ට පැය දෙකක කාලයක් අපි දීලා තියෙනවා. ඒ ටයිම් එක තුලදී මේක ඇඳ ගන්න ඕනි. ඒ නිසා වැඩි වෙලාවක් නවත්තලා තියන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ වේගෙන් මේක ඇඳගෙන ඊට පස්සේ ඊළඟ එක නැවතත් ප්ලේ කරන්න. මෙතන එක කාබන්ගේ OH වල H යනවා. 4 කාබන්ගේ OH ම ජල අණුවක් ලෙස පිට වෙලා යනවා. ඊට පස්සේ මෙතන ඔක්සිජනුයි මෙතන 4 කාබනුයි අතර බන්ධනයක් හට ගන්නවා. මේකට කියනවා ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. එතකොට මේ මුළු බන්ධනය ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය වෙනවා. ඔය විදිහට තමයි මේක විස්තර වෙලා තියෙන්නේ මෝල්ටෝස්. එhmenan ඔයගොල්ලෝ මේක නවත්තලා දැන් මේක ඇඳ ගන්න. ඇඳගෙන ඉවරුණායින් පස්සේ නැවත ප්ලේ කරන්න. එතකොට මෙතනින් එහාට ඉතුරු ටික ඔයගලන්ට නැවත ඉගෙනගෙන යන්න පුළුවන්. හරි, මම හිතනවා දැන් ඔයගොල්ලෝ මෝල්ටෝස්ගේ ව්‍යුහය ඇඳ ගන්න ඇති. මෝල්ටෝස් වල තියෙන බන්ධන වර්ගය තමයි ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. ඒ බන්ධනයේ තියෙන තැන පවා දැන් ඔයගොල්ලෝ හොඳින් දන්නවා. ඊට පස්සේ අපිට මෝල්ටෝස් ගැන පොඩි විස්තරයක් අපි ලියා ගමු. මෝල්ටෝස් කියන එක අපිට බහුලව දකින්න ලැබෙනවා ධාන්‍යවල. විශේෂයෙන් ප්‍රරෝහණය වන ධාන්‍ය බීජ. අපි ධාන්‍ය බීජවල තියෙන පිෂ්ඨය. මේ පිෂ්ඨය පරිවර්තනය වෙනවා බීජය පැලවෙනකොට මෝල්ටෝස් බවට. ඒ නිසා අපිට බීජ ටිකක් පැලවෙන්න තියලා චුට්ටක් කාලා බැලුවොත් එහෙම අපිට පැණි රසක් දැනෙනවා. ඒ පැණි රසක් දැනෙන්න හේතුව තමයි ඒකේ තියෙන පිෂ්ඨය මොනවා බවට පත් වෙලාද? මෝල්ටෝස් බවට පත් වෙලා තියෙන. ඒතර පැලවෙන ප්‍රරෝහණය වූ ධාන්‍ය බීජවල බහුලව අපිට දකින්න ලැබෙනවා මොනවද? මෝල්ටෝස් කියන එක. මෙන්න මේ මෝල්ටෝස් අපි අරගෙන ප්‍රසිද්ධ පානයක් හදනවා. ඒ ප්‍රසිද්ධ පානය තමයි බියර්. ඒකට බියර් නිෂ්පාදනය සඳහා අපි භාවිතා කරන්නේ විශේෂයෙන්ම මේ බාර්ලි බීජ වල තියෙන පිෂ්ඨය ඒක පැලවෙන්න තිබ්බම මෝල්ටෝස් බවට පත් වෙනවා. බාර්ලි බීජ නැත්තම් අපිට පුළුවන් වී බීජ වලිනුත් මේ මෝල්ටෝස් අරගෙන ඒකෙන් බියර් නිෂ්පාදනය කරන්න. ඒතර මෙන්න මේක සඳහා අපි භාවිතා කරනවා. ඊට අමතරව අපි මේවා යොදා ගන්නවා විශේෂයෙන් ඔය කිරිපිටි කියන්නේ අපි කිරිපිටි මිශ්‍ර කරලා තියෙන ඔය වීවා නෙස්ටමෝල්ට් කියලා අපි හඳුන්වන ඒ වගේ ධාන්‍යමය පාන වර්ග වලටදීත් මේ මෝල්ටෝස් වැඩිපුර භාවිතා කරනවා. ඒ වගේම සමහර ටොෆි චොක්ලට් වලදී ඔයගොල්ලෝ ඇහදී චොකෝ මෝල්ට් ඒ වගේ කියලා මෝල්ට් කියලා අපි හඳුන්වන ඒ වගේ මෝල්ටෝස් දැක ගන්න පුළුවන්. රයිට්. අපි ඒ ටික ගැන අපි පොඩි විස්තරයක් ලියන්න. ප්‍රරෝහණය වන ධාන්‍ය බීජවල බහුල වශයෙන් මෝල්ටෝස් ඇත. එහිදී සිදුවන්නේ එම බීජ තුල තැම්පත් පිෂ්ඨය ප්‍රරෝහණය වීමේදී ඇමයිලේස් නම් එන්සයිමේ ක්‍රියාකාරීත්වයෙන් මෝල්ටෝස් බවට පත්වීමයි. ඊළඟ කරුණ එම ධාන්‍ය බීජවල වූ මෝල්ටෝස් බියර් නිෂ්පාදනය වැනි කාර්මික නිෂ්පාදන සඳහාත් නෙස්ටමෝල්ට් වීවා වැනි ධාන්‍යමය පාන වර්ග නිෂ්පාදනය සඳහාත් ටොපි යනාදිය චොක්ලට් යනාදිය සෑදීම සඳහාත් භාවිතයට ගන්න. ඒවා කාර්මික භාවිතයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ඒවා භාවිතයට ගන්නවා කියලා විතරක් ලියා ගන්න. ඊට අමතරව තව තරුවක් දාලා ලියන්න.
මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා අපි මේ සාමාන්‍යයෙන් බත් ටිකක් විනාඩි 5-10ක් බත් ඇට ටිකක් කටේ තියන් හිටියොත් අපිට පැන් රහක් දැනෙනවා. ඇයි පැන් රහක් දැනෙන්නේ? පැන් රහක් දැනෙන හේතුව තමයි මේ බත් ඇටවල තියෙන පිෂ්ඨය. මේ පිෂ්ඨය අපේ කටේ කෙළවල තියෙනවා ඇමයිලේස් කියන එන්සයිමය. ඇමයිලේස් මගින් පිෂ්ඨය ජීර්ණය කරන්නේ පළමුව මෝල්ටෝස් බවට. ඒ නිසා මුඛය තුලදී පැණි රසක් දැනෙන්නේ මෝල්ටෝස් නිසා. අපි ඒකත් ඕනනම් පොඩ්ඩක් ලියාගමු. ලියන්න. පිෂ්ඨ වැනි ආහාරයක් ටික වේලාවක් මුඛය තුල තබාගෙන සිටීමේදී කේටේ ඇති ඇමයිලේස් මගින් එම පිෂ්ඨය පළමුව මෝල්ටෝස් බවට හරවයි. මේ නිසා පිෂ්ඨමය ආහාරයක් ටික වේලාවක් මුඛය තුල තබා ගැනීමේදී පැණි රසක් දැනීම සිදු වේ. මේ නිසා පිෂ්ඨමය ආහාරයක් මුඛය තුල තබා ගැනීමේදී ටික වේලාවකින් පැණි රසක් දැනේ. හරි. එහෙමනම් මෝල්ටෝස් ගැන යම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා. මේ මෝල්ටෝස් අපිට අඳුන ගන්න පුළුවන් බෙනඩික් පරීක්ෂණයෙන්. අපි බෙනඩික් පරීක්ෂණය ඉස්සරහට කතා කරනවා. මොකද්ද මේ බෙනඩික් පරීක්ෂණය කියන්නේ කියලා. ඒ නිසා අපි ඒක බෙනඩික් පරීක්ෂණය කතා කරනකම් අපි තරුවක් දාලා ඒකත් ලියාගමු මෝල්ටෝස් යටතේ. ලියන්න. මෝල්ටෝස් ඔක්සිහාරක සීනි වර්ගයක් නිසා බෙනඩික් පරීක්ෂාවෙන් හඳුනාගත හැක. හරි. එහෙමනම් මෝල්ටෝස් ගැන ඔන්න සවිස්තරව කතා කළා. මෝල්ටෝස් වල ව්‍යුහය ඒ සියල්ල ඔයගොල්ලෝ දැන් දන්නවා. විභාගයට આવොත් ওই කොටස් වලින් තමයි විභාගයට අහන්නේ. ඊට පස්සේ අපිට දෙවනි ඩයිසැකරයිඩ් ඉගෙන ගන්න තියෙනවා. දෙවනි ඩයිසැකරයිඩේ තමයි සුක්‍රෝස්. ඒ නිසා මාතෘකාව ලියන්න සුක්‍රෝස්. දැන් සුක්‍රෝස් ගත්තොත් එහෙම සුක්‍රෝස් තමයි මේ පෘථිවිය නැත්නම් මේ ලෝකේ සුලභතම සංශුද්ධ කාබනික සංයෝගය. ලෝකයේ තිබෙන සුලභතම සංශුද්ධ කාබනික සංයෝගය වෙන්නේ සුක්‍රෝස්. සාමාන්‍යයෙන් ටොන් මිලියන ගණන් මේ නිපදවන අපි තේ බොන්න ගන්න සීනි. බලන්න එක ගෙදරකට කොච්චර මාසෙකට සීනි කිලෝ කොච්චරක් ගේනවද කියලා. ඒ විදිහට මුළු ලෝකෙම මිනිස්සු මේ සීනි පාවිච්චි කරනවා. ඒ වගේම කේක් හදන්න විවිධ පැණි රස නිෂ්පාදනයේ හැම දෙයකම ගන්නේ සුක්‍රෝස්. ඒ නිසා මෙය ලෝකයේ සුලභතම සංශුද්ධ කාබනික සංයෝගය කියලා අපි සලකනවා. අපි චුට්ටක් අපි ඒ ගැන පොඩි හැඳින්වීමක් ලියාගමු. ලියන්න. ලෝකයේ ඇති සුලභතම සංශුද්ධ කාබනික සංයෝගය. සුලභතම සංශුද්ධ කාබනික සංයෝගය වන්නේ සුක්‍රෝස්ය. ඊළඟට බලන්න සුක්‍රෝස් මොන වගේද හැදිලා තියෙන්නේ. සුක්‍රෝස් හැදිලා තියෙන්නේ මෙන්න මේ අණු දෙක එකට එකතු වෙලා එකක් තමයි ඇල්ෆා ග්ලූකෝස්. ඇල්ෆා ග්ලූකෝස් අණුවකුයි ඊට අමතරව බීටා ගැලැක්ටෝස් අණුවකුයි. බීටා ගැලැක්ටෝස් අණුවකුයි එකට එකතු වීමෙන් තමයි මොනවද ගොඩ නැගෙන්නේ? සුක්‍රෝස් ගොඩ නැගෙන්නේ. ඒකට ඇල්ෆා ග්ලූකෝස් ධන අපිට ලියන්න පුළුවන් බීටා ගැලැක්ටෝස්. හැදෙනව මොනවද? සුක්‍රෝස්. ඊට අමතරව පිට වෙලා යනවා ජල අණුවක්. ඔගොල්ලෝ අපි ඊළඟ තරුව දාලා ඒක ලියාගමු. ලියන්න. ඇල්ෆා ග්ලූකෝස් අණුවක් හා බීටා ගැලැක්ටෝස් අණුවක් ජල අණුවක් පිට කරමින් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳීමෙන් ඇතිවන ඩයිසැකරයිඩය
සුක්‍රෝස් ලෙස හඳුන්වයි. ඇතිවන ඩයිසැකරයිඩය සුක්‍රෝස් ලෙස හඳුන්වයි. ඔයගොල්ලෝ පොතේ මේ ටික පොඩ්ඩක් ලියා ගන්න කොහොම? හරි. අපි දැන් බලමු ඔයගොල්ලෝ මං හිතන ලියාගත්තානේ ඇල්ෆා ග්ලූකෝස් බීටා ෆ්‍රක්ටෝස් වලින් මෝල්ටෝස් මේ සුක්‍රෝස් හැදෙනවයි කියලා. දැන් අපි සුක්‍රෝස් හැදෙන විදිය ඇඳලා පෙන්වන්න යන්නේ බන්ධන හැදෙන විදිය. මම මෙතන දානවා මේ තියෙන්නේ මෙතන එන්නේ CH2OH කාණ්ඩය. මෙතන අංක 1, මෙතන අංක 4. එකේ OH යටින් තියෙනවා, H උඩින් තියෙනවා. එකේ OH යටින් නම් ඔයගොල්ලෝ දන්නවා දැන් කවුද? ඇල්ෆා කියලා. 4 OH යටින් නම් ඔයගොල්ලෝ දන්නවා ග්ලූකෝස් කියලා. දැන් මේ ඉන්නේ ඇල්ෆා ග්ලූකෝස්. අනිත් අයගේ එහෙමම වෙනසක් වෙන්නේ නැහැ. මෙයාගේ OH යටින් H උඩින්, මෙයාගේ OH උඩින් H යටින්, මෙයාට H එකක් විතරයි තියෙන්නේ. එතකොට අපි මේ යන්නේ ඇල්ෆා ග්ලූකෝස්. මේ ඉන්නේ ඇල්ෆා ග්ලූකෝස්. දැන් අපි අඳින්න යනවා බීටා ෆ්‍රක්ටෝස්. එතකොට බීටා ෆ්‍රක්ටෝස් අඳිනකොට පංචාශ්‍රයක හැඩයක් එන්නේ කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. මෙන්න මෙහෙම. මේකේ බීටා නම් මම කිව්වා මේ මෙන්න මෙතනින් OH කාණ්ඩේ උඩ තියෙන. මෙතන එනවා CH2OH එකක්. මෙතනනුත් එනවා CH2OH එකක්. මේකට අංක දාගෙන ගියොත් ඔයගලන්ට පේනවා අංක ටික දාද්දි මං කිව්වා මේ ඕට ළඟින් තියෙන කෙළවරේ කාබන්ට තමයි අංක 1. මෙයා අංක 1, මෙයා අංක 2, මෙයා 3, මෙයා 4, මෙයා 5, මෙයා 6. ওই විදිහට තමයි කාබන් හැදුනේ. එතකොට මෙතන අංක 2 කාබන්ගේ OH තියෙනවා. අනිකුත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. අංක 3 කාබන්ගේ OH උඩින් තියෙන්නේ හැමතිස්සෙම H යටින්, 4 OH යටින් H උඩින්, 5ට තියෙන H එකක් විතරයි. ওই විදිහට තමයි තියෙන්නේ. දැන් බන්ධනේ හදනකොට මෙන්න මේ ආකාරයට බන්ධනේ හැදෙනවා. ඒකට මෙයාගේ අංක 1 කාබන්ගේ අපිට පැහැදිලි වෙනවා අංක 1 කාබන්ගේ H එකකුයි ඊළඟ කෙනාගේ OH එකයි මෙන්න මේ ආකාරයට ගිහිල්ලා ජල අණුවක් පිට කරනවා. ජල අණුවක් පිට කරලා ග්ලයිකොසිඩික් බන්ධනයකින් මේ දෙන්නව බැඳෙනවා. දැන් ජල අණුව පිට කරන විදිහ දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා. ඔන්න මම දැන් බන්ධනයේ බැඳුනායින් පස්සේ ඇතිවෙන ව්‍යුහය නැවත අඳින්න යන්නේ. ඒකට මේ ඉන්නේ මෙතන ඉන්න ඇල්ෆා ග්ලූකෝස්. ඔය ආකාරයට ඊට පස්සේ මෙතන ඉන්නවා බීටා ෆ්‍රක්ටෝස්ගේ දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා මෙන්න මේ විදිහට එන්න ඕන යාව. මෙන්න මෙතන බන්ධනයකින් තමයි මෙයාව ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔය ආකාරයට මෙයාගේ මෙතන තියෙනවා CH2OH කාණ්ඩය. මෙතන OH උඩින් H යටින්, මෙතන OH යටින් H උඩින්, මෙතන තියෙනවා CH2OH. මේ ආකාරයට මෙතන H එකක් තියෙනවා. එතකොට මෙයා අංක 2 කාබන්, මෙයා අංක 1 කාබන්. එතකොට මෙන්න මෙතන ඇතිවන බන්ධනයට අපි කියනවා මෙන්න මේ බන්ධනය, මේ දෙන්න අතර තියෙන මේ බන්ධනයට අපි කියනවා ඇල්ෆාගේ තියෙන අංක 1 ඉරක්, අංක 2 ඇවිල්ලා තියෙන කාගේද? බීටා පැත්තේ. මෙයාගේ උඩනේ තියෙන්නේ. එහෙනම් බීටා 2 බීටා ග්ලයිකොසිඩික් බන්ධනය. ඔන්න ඔය විදිහට එන්නේ ඇල්ෆා 1 2 තමයි බීටාට ඇවිල්ලා තියෙන්නේ ග්ලයිකොසිඩික් බන්ධනය. මෙන්න මෙයාගේ
ව්‍යුහයට මේ ව්‍යුහය තමයි කාගේ ව්‍යුහයද? සුක්‍රෝස් වල ව්‍යුහය. ඔය තියෙන්නේ සුක්‍රෝස්. එහෙමනම් ඔයගොල්ලන්ට මේක ඇඳ ගන්න පුළුවන්. කොයි ආකාරයකද වෙන්නේ? ඔයගොල්ලන්ට වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ මේක ඉක්මනින් ඇඳ ගන්න. ඉක්මනින් ඇඳගෙන ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. ඊට පස්සේ අපි ඊටු ටික නෝට් එකට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මම පැහැදිලි කළා කොහොමද මේ කොටස් ඇති උනේ කියලා. මේක ඇල්ෆා ග්ලූකෝස්, මෙයා බීටා ෆ්‍රක්ටෝස්. දැන් මං හිතන්නේ ඔයගොල්ලෝ ඇඳගෙන ඉවරයි. සුක්‍රෝස් වල ව්‍යුහය ගැන හොඳින් දැන් දන්නවා. අපි සුක්‍රෝස් ගැන තව චුට්ටක් ලියා ගමු. සුක්‍රෝස් අපිට සාමාන්‍ය ස්වභාවිකව හමුවන සීනි වර්ගයක්. මේක සංචිත කරලා තියෙනවා උක්ෂාකේ කඳේ. ඒ වගේම බීට් වල මුලේ, අපි බීට් අලේ කියනවා, බීට් අලේ සංචිත කරලා තියෙන්නේ සුක්‍රෝස්. එතකොට මේ සුක්‍රෝස් අපි සීනි හදාගන්නේ මේ උක්ෂාකේ කඳ අඹරලා ගන්න යුෂ. ඒ යුෂවල තියෙන මේ සුක්‍රෝස් අරගෙන ඒකේ තියෙන වැඩිපුර ජලය වාෂ්ප කරලා ඇරියම තමයි සීනි කැට බවට පරිවර්තනය වීම සිදු වෙන්නේ. ඒතර අපි සාමාන්‍ය තේ බොන්න ගන්න සීනි කියලා අපි හඳුන්වන්නේ මේ සුක්‍රෝස් වලට. අපි ඒ ටික ලියා ගමු. දැන් සුක්‍රෝස් උක්ෂාකේ කඳේද බීට් ශාකයේ මුලේද සංචිත කර ඇත. එම සංචිත සුක්‍රෝස් යුෂ උක්ෂාකේ කඳ ඇඹරීමෙන් හා බීට් වලින් මෙම යුෂ අරගෙන එහි ඇති ජලය වාෂ්ප කිරීමෙන් ස්පටිකීකරණය නම් ක්‍රියාවලියෙන් සුක්‍රෝස් ලබා ගැනීම සිදුවේ. හරි. එහෙනම් එක ලියලා ඉවරයි. මේ සුක්‍රෝස් එක ගත්තොත් ළමයි බෙනඩික් පරීක්ෂණයෙන් කෙලින්ම අඳුන ගන්න බෑ. ඍජුවම බෙනඩික් පරීක්ෂණයෙන් අඳුන ගන්න බෑ. ඒකට හේතුව තමයි ඒක නිර්ඔක්සිහාරක සීනි වර්ගයක් වීම. අපි ඒකත් ලියා ගමු. දැන් සුක්‍රෝස් නිර්ඔක්සිහාරක සීනි වර්ගයකි. එබැවින් බෙනඩික් පරීක්ෂණය මගින් ඍජුවම හඳුනාගත නොහැක. right. එහෙමනම් දැන් අවබෝධයක් ආවා සුක්‍රෝස් ගැන. සුක්‍රෝස් හඳුනා ගන්න පරීක්ෂණය අපි ඉස්සරහට කතා කරනවා ජෛවාණු හඳුනා ගැනීම යටතේ. එහෙමනම් සුක්‍රෝස් ගැන මම ඔතනින් අවසන් කරනවා. ඊළඟට තියෙන අවසන් ඩයිසැකරයිඩය ඒ තමයි ලැක්ටෝස්. මේ ලැක්ටෝස් අපිට බහුලව හමු වෙනවා කිරිවල. ඒතොර කිරිවල සුලභවම හමු වන ඩයිසැකරයිඩේ වන්නේ ලැක්ටෝස්. අපි එක ලියා ගමු පළවෙනි කරුණ විදියට. කිරිවල හමු වන සුලභම ඩයිසැකරයිඩේ වන්නේ ලැක්ටෝස්. ඊළඟට මේ ලැක්ටෝස් හැදිලා තියෙන්නේ මේ විදිහට බීටා ගැලැක්ටෝස් අණුවක් එකතු වෙනවා බීටා ග්ලූකෝස් අණුවක් සමග. එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩේට තමයි අපි කියන්නේ ලැක්ටෝස් කියලා. මෙතනදී ජල අණුවක් පිට වෙලා යනවා. මෙන්න මේක තමයි අපි ලැක්ටෝස් කියලා හඳුන්වන්නේ. අපි ඊළඟ තරුව දාලා එක ලියා ගමු. බීටා ගැලැක්ටෝස් අණුවක් බීටා ග්ලූකෝස් අණුවක් සමග එකතු වී ජල අණුවක් පිට කිරීමෙන්
එකතු වී ජල අණුවක් පිට කිරීමෙන් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳීමෙන් ඇතිවන ඩයිසැකරයිඩය ලැක්ටෝස් වේ. ඔගොල්ලෝ මේ ටික ලියා ගන්නකො මෙහෙම. බීටා ගැලැක්ටෝස් ධන බීටා ග්ලූකෝස් හැදෙනව මොනවද? ලැක්ටෝස් සහ ජලය. අපි දැන් බීටා ගැලැක්ටෝස් අඳින්න යන්නේ. බීටා ගැලැක්ටෝස් අපිට ඇන්දොත් මේ විදිහට අඳින්න වෙන්නේ. මේ තියෙන අංක 1 කාබන් 3 4 5. මෙතෙන්ට එන්නේ CH2OH කාණ්ඩය. මේ අංක 1 මේ අංක 4 අපිට වැදගත් වෙන්නේ ඔය දෙන්න. බීටා නම් 1 කාබන්ගේ OH තියෙන්න ඕන උඩින්. H තියෙන්න ඕන යටින්. මෙයා ගැලැක්ටෝස් නම් 4 කාබන්ගේ OH තියෙන්නේ උඩින් H තියෙන්නේ යටින්. බැරි වෙලාවකත් H යටින් තිබුණා නම් එයා ග්ලූකෝස් වෙනවා. එන ඒවා මතක තියාගන්න. ඊට පස්සේ අනිත් අයගේ වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ OH යටින් H උඩින්, මෙතන OH උඩින්, H යටින්, මෙතන H එකක් විතරයි. ඊට පස්සේ එයත් එක්ක දැන් එකතු වෙන්න යන කෙනා තමයි බීටා ග්ලූකෝස්. අපි බීටා ග්ලූකෝස් අඳිමු. මෙතනදිත් අපිට වැදගත් වෙන්නේ 1.4යි. මෙතන බීටා නම් අපිට 1 ගැන බලන්න වෙනවා. බීටා නම් 1 OH උඩින් තියෙන්නේ, H යටින් තියෙන්නේ. ග්ලූකෝස් නම් 4 OH යටින් තියෙන්නේ, H උඩින් තියෙන්නේ. එහෙනම් මෙයාගේ නම බීටා ග්ලූකෝස්. එහෙනම් දැන් මේවා වෙනස් වෙන්නේ නැහැ. මෙතන OH හොම යටින්, H උඩින්, මෙතන OH උඩින් H යටින්, මෙතන H එකක් විතරයි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? බන්ධනයක් හදන්න යන්නේ. බන්ධනය හදනකොට මෙන්න මේ 1 කාබන්ගේ H මෙයාගේ 4 කාබන්ගේ OH එක එකතු වෙලා ජල අණුවක් පිට කරනවා. ඔය තියෙන්නේ ජල අණුව පිට වෙලා ගියාපුවම පේන විදිය. ඊට පස්සේ මෙතන ඔක්සිජනුයි මෙතන කාබනුයි අතර බන්ධනයක් හට ගන්නවා. ඒ බන්ධනේ හට ගන්න විදිහ මම මෙතනින් පෙන්නනවා. මේ තියෙන්නේ ඊළඟ කෙනා. මේ තියෙන යාගේ 4 වෙනි කාබන් සමග හොමයි බන්ධනය වෙන්නේ. CH2OH හොමම තියෙනවා. මෙයා බීටා ග්ලූකෝස් නිසා OH උඩින් H යටින් මෙයාගේ H එකක් උඩින් තියෙනවා විදියට. මොකද OH යටින් තිබුණේ ග්ලූකෝස් නිසා. මෙතන OH යටින් H උඩින්, මෙයාගේ OH උඩින් H යටින්, මෙතන H එකක් විතරයි. ඒකට මෙන්න මේ බන්ධනය අපි හඳුන්වනවා බීටා. මේ දෙදෙනාම බීටා. එහෙනම් බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳුනොත් ඇති වෙන්නේ මොනවද? ලැක්ටෝස්. එහෙනම් මෙන්න මෙයාගේ නම මේ තමයි ලැක්ටෝස්. එහෙනම් ලැක්ටෝස් ඇති වෙන විදිහ ගැන දැන් අවබෝධයක් ආවා. ඔයගලන්ට පුළුවන් මේක ඇඳ ගන්න, මේක වීඩියෝ එක නවත්තලා ඉක්මනින් ඇඳ ගන්න. ඇඳගෙන ඉවරලා ඊට පස්සේ නැවත ප්ලේ කරන්න. ඒතර ඒ කාලය අපි ඔයගලන්ට මේ වීඩියෝ එක ඒ විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ. ඒතර ඔයගලන්ට පැය දෙක කාලය ඇති වෙනවා ඉක්මනින් ඇඳගෙන යන්න මේක නවත්තුවෙන් පස්සේ. right. දැන් ඔයගොල්ලෝ මං හිතනවා ලැක්ටෝස් වල ව්‍යුහය ඇඳලා ඉවරයි කියලා.
එතකොට අපි ලැක්ටෝස් ගැන තව චුට්ටක් ලියා ගමු. මේ ලැක්ටෝස් අපි කලින් ලිව්වා කිරිවල බහුලවම තියෙන එකක් කියලා. ඒ වගේම ලැක්ටෝස් කියන්නේ ඔක්සිහාරක සීනි වර්ගයක්. ඒ නිසා මේක බෙනඩික් පරීක්ෂණයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි ඒක ලියා ගමු. ලැක්ටෝස් ඔක්සිහාරක සීනි වර්ගයක් නිසා ලැක්ටෝස් ඔක්සිහාරක සීනි වර්ගයක් නිසා බෙනඩික් පරීක්ෂණයෙන් හඳුනා ගැනීමට හැකි වේ. බෙනඩික් පරීක්ෂණයෙන් හඳුනා ගැනීමට හැකි වේ. හරි. එහෙමනම් දැන් අපි කතා කරා ඩයිසැකරයිඩ් වර්ග ගැන. ඩයිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. මොනවාද ඩයිසැකරයිඩ් ප්‍රධාන වර්ග තුන? ඒ තමයි මෝල්ටෝස්, ඒ වගේම සුක්‍රෝස්, ඊළඟ එක ලැක්ටෝස්. ඔය ගැන ඔයගලන්ට දැන් අවබෝධයක් එන්නේ නැති එක එක ව්‍යුහය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ බන්ධන තියෙන තැන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. බන්ධන වර්ග හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඔය ප්‍රමාණය දැනගත්තම ඔයගලන්ට ප්‍රමාණවත්. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති අපි කාබෝහයිඩ්‍රේට් වර්ග කළා. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වර්ග තුනකට අපි වෙන් කළා. එකක් තමයි මොනොසැකරයිඩ්, අනිත් එක තමයි ඩයිසැකරයිඩ්, අනිත් එක තමයි පොලිසැකරයිඩ්. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ පොලිසැකරයිඩ් ගැන. දැන් පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොනවද කියලා අපි බලන්න යන්නේ. මාතෘකාව ලියන්න පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ්. හරි. පොලිසැකරයිඩ් කියලා කියන්නේ විශේෂයෙන් මොනොසැකරයිඩ්, විශේෂයෙන් හෙක්සෝස. මේ වගේ හෙක්සෝස අණු විශාල සංඛ්‍යාවක් මේ විදියට. හෙක්සෝස් අණු විශාල සංඛ්‍යාවක් ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් මේ විදියට ඇතිවන මොනොසැකරයිඩ් අණු විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් ඇතිවන මෙන්න මේ බහු අවයවිකයට අපි කියනවා පොලිසැකරයිඩයක් කියලා. ඒතර පොලිසැකරයිඩයක් කියන්නේ බහු අවයවිකයක්. ඒක හැදිලා තියෙන්නේ මොනවා එකතු වෙලාද? මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙලා. අපි ඒක ලියා ගමු. දැන් මොනොසැකරයිඩ් අණු විශේෂයෙන් හෙක්සෝස් අණු. මොනොසැකරයිඩ් අණු විශේෂයෙන් හෙක්සෝස් අණු විශාල සංඛ්‍යාවක් ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන බහු අවයවිකය පොලිසැකරයිඩ් ලෙස හඳුන්වයි. ඇතිවන බහු අවයවිකය පොලිසැකරයිඩ් ලෙස හඳුන්වයි. අපිට පොලිසැකරයිඩයක් ඇති වෙන විදිහ ගැන චුට්ටක් බලන්න පුළුවන්. මම එතනින් ඕගලන්ට සූත්‍රය ගැන පොඩි අදහසක් දෙනවා. මේ තියෙන්නේ ග්ලූකෝස් අණුවක් කියලා හඳුන්වන්න. නැත්නම් හෙක්සෝසයක්. හෙක්සෝසයක සූත්‍රය ගත්තොත් C6යි H12යි O6යි ධන. මෙතනත් එන්නේ C6යි H12යි O6යි. මෙතනත් එන්නේ C6යි H12යි O6යි. එතකොට අපි දන්නවා මේ දෙක අතර බන්ධනයක් හට ගන්නකොට ඒ දෙදෙනාගෙන් ජල අණුවක් පිට වෙනවා. ඒ කියන්නේ මෙතනිනුත් ජල අණුවක් පිට වෙනවා. හැම ග්ලූකෝස් අණුවකින්ම ජල අණුව ගානේ පිට වීගෙන යනවා. ජල අණුව ගානේ පිට වුණොත් එක ග්ලූකෝස් අණුවකින් අඩු වෙනවා හයිඩ්‍රජන්ලා දෙන්නයි ඔක්සිජන්ලා එක්කෙනයි. එහෙම අඩු වුණොත් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම C12 C6 එහෙමම තියෙනවා. H තියෙන්නේ කීයද? H10යි. එයි මෙතන 12ක් තිබුණා. බන්ධනේ හදනකොට දෙකක් පිට වෙලා ගියා. එතකොට H10ක් තියෙනවා. ඊළඟට ඔක්සිජන්ලා 6ක් හිටියා. බන්ධනේ හදද්දි ග්ලයිකොසිඩික් බන්ධනේ හදද්දි ජල අණුවට එක ඔක්සිජන් කෙනෙක් නැතුව ගියා. ඒ නිසා දැන් ඉන්නේ O5යි. ඒ වගේ අණු විශාල සංඛ්‍යාවක් N සංඛ්‍යාවක් ඔන්න ඔය විදිහට එකතු වුනහම තමයි පොලිසැකරයිඩ් ඇති වෙන්නේ. එහෙනම් පොලිසැකරයිඩ් එක අපිට ලියන්න පුළුවන් අණුක සූත්‍රය ඔන්න ඔය විදිහට. අපි ඊළඟ තරුව දාලා ඒකත් ලියා ගමු. පොලිසැකරයිඩ් එක අණුක සූත්‍රය පහත පරිදි ඉදිරිපත් කළ හැක. පොලිසැකරයිඩ් එක අණුක සූත්‍රය පහත පරිදි ඉදිරිපත් කළ හැක. ඔයගොල්ලෝ ටක් ගාලා මේක ලියා ගන්න. ආපු විදිහ තමයි මං කිව්වේ. ඉතින් ඒක අවශ්‍ය නැහැ. අරක විතරක් ලියාගත්තම ඇති.
හරි. මං හිතනවා ලියාගෙන ඉවරයි කියලා. එතකොට පොලිසැකරයිඩ් කියන්නේ බහුඅවයවිකයක්. අණුක සූත්‍රය දන්නවා. එතකොට මේගොල්ලන්ගේ අණුක භාරය අතිවිශාල සංඛ්‍යාවක් ගන්නවා. මොකද හේතුව එක ග්ලූකෝස් අණුවක අණුක ස්කන්ධය ඔයගොල්ලෝ ඕලෙල් පන්ති වලදී ඉගෙනගෙන ඇති. මේකේ අණුක ස්කන්ධය 18යි කියලා අපි 180යි කියලා ගන්නෙ. ඒ වගේම විශාල සංඛ්‍යාවක් දහස් ගාණක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් ඇති වෙලා තියෙන. ඒ නිසා අණුක භාරය ඉතා ඉහළ අගයක් ගන්නවා මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වලට සාපේක්ෂව. අපි ඒකත් වෙනම තරුවක් දාලා ලියන්න ගමු. පොලිසැකරයිඩ් වල අණුක ස්කන්ධය පොලිසැකරයිඩ් වල අණුක ස්කන්ධය ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ් වලට සාපේක්ෂව ඉතා විශාල අගයක් ගනී. ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ් වලට සාපේක්ෂව ඉතා විශාල අගයක් ගනී. හරි. ඊළඟට ලියන්න පොලිසැකරයිඩ් සඳහා උදාහරණ. පොලිසැකරයිඩ් සඳහා උදාහරණ. පොලිසැකරයිඩ් සඳහා උදාහරණ. එක යටියට ලියන එක පිෂ්ඨය දෙක ග්ලයිකෝජන් තුන සෙලියුලෝස් හතර පෙක්ටින් පහ ඉනියුලින් හය කයිටින් එන ඒ වගේ තව ගණනාවක් තියෙනවා. මේකෙන් අපි සවිස්තරව ඉගෙන ගන්නේ පිෂ්ඨය ගැනත් ග්ලයිකෝජන් ගැනත් සෙලියුලෝස් ගැනත් පමණයි. ඒ නිසා අපි දැන් සවිස්තරව ඉගෙන ගන්න යනවා පිෂ්ඨය ගැන. මාතෘකාව ලියන්න පිෂ්ඨය කියලා. මාතෘකාව පිෂ්ඨය. හරි මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ පිෂ්ඨය කියලා මාතෘකාව ලියගෙන ඉවරයි. පිෂ්ඨය කියලා කියන්නේ මොකද්ද? මේ පිෂ්ඨය ශාකවල තිබෙන ප්‍රධානතම සංජිත ආහාරය වෙන්නේ පිෂ්ඨය. ඒතර ශාකවල ප්‍රධාන සංජිත ආහාරයේ පිෂ්ඨයයි. අපි ඒක පොඩක් ලියාගමු. يعني ශාකවල ප්‍රධාන සංජිත ආහාරය වන්නේ පිෂ්ඨයයි. ශාකවල ප්‍රධාන සංචිත ආහාරය වන්නේ පිෂ්ඨයයි. හරි ඊළඟ කරුණ. ඒතර පිෂ්ඨය ගොඩනැගිලා තියෙන්නේ මොනා එකතු වෙලාද? ඇල්ෆා ග්ලූකෝස් අණු අතිවිශාල සංඛ්‍යාවක් ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳිලා තමයි පිෂ්ඨය ගොඩනැගිලා තියෙන්නේ. අපි දෙවැනි කරුණ විදිහට ඒක ලියාගමු. يعني ඇල්ෆා ග්ලූකෝස් අණු අතිවිශාල සංඛ්‍යාවක් අතිවිශාල සංඛ්‍යාවක් ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් පිෂ්ඨය ගොඩනැගී ඇත. right ඊළඟ කරුණ. දැන් මේ පිෂ්ඨය ගත්තාම මේ පිෂ්ඨයේ ව්‍යුහ ආකාර දෙකක් තියෙනවා. අපි එකකට කියනවා ඇමයිලෝස් ආකාරය කියලා. ඇමයිලෝස් ආකාරය. දෙවෙනි එකට කියනවා ඇමයිලෝපෙක්ටින් ආකාරය කියලා. ඒකට පිෂ්ඨයේ ආකාර දෙකයි ඇමයිලෝස් ආකාරයයි ඇමයිලෝපෙක්ටින් ආකාරයයි. අපි ළඟ තරුව දාලා එකත් ලියාගමු. පිෂ්ඨයේ ප්‍රධාන ආකාර දෙකක් ඇත. එක ඇමයිලෝස් ආකාරය. දෙක ඇමයිලෝපෙක්ටින් ආකාරය. හරි දැන් අනුමාත්‍රිකාව ලියන්න. ඇමයිලෝස් ආකාරය. අනුමාත්‍රිකාව ඇමයිලෝස් ආකාරය. බලමු මොකක්ද
ඇමයිලෝස් කියලා කියන්නේ. ඇමයිලෝස් ආකාරයේදී වෙන්නේ මෙන්න මේ විදිහට ඇල්ෆා ග්ලූකෝස් අණු විශාල සංඛ්‍යාවක් එකිනෙකට බැඳෙනවා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනයකින්. දැන් මේ මුළු වල කාබන් ඉන්නේ අපි කාබන් වඳින්නේ නැහැ. ওই විදිහට නිකන් දාගෙන යනවා. මෙතන ඕන ලියන්න පුළුවන් CH2OH කාණ්ඩයක් තිබුණා. මෙතන CH2OH කාණ්ඩයක් තිබුණා. මේ හැමතැනම එහෙම තියෙනවා. මේ පැත්තෙන් තව කෙනෙක් හිටියා නම් එයත් ඔහොම බැඳ ගන්න තිබුණා. මේ පැත්තෙන් තව කෙනෙක් හිටියා නම් මෙතටත් බැඳ ගන්න තිබුණා. මෙන්න මේ විදිහට ඇති වෙනවා රේඛීය ව්‍යුහයක්. මෙන්න මේ රේඛීය දාම ආකාරයට තමයි අපි කියන්නේ ඇමයිලෝස් ආකාරය කියලා. එතකොට මෙන්න මේ බන්ධන තමයි මේ තියෙන්නේ ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. මෙන්න මේ විදිහට ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන වලින් අතිවිශාල සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ග්ලූකෝස් අණු 200කට අධික සංඛ්‍යාවක් මේ විදිහට ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන මේ රේඛීය දාම ආකාරයට තමයි අපි කියන්නේ ඇමයිලෝස් ආකාරය කියලා. right අපි ලියා ගමු. ඇල්ෆා ග්ලූකෝස් අණු 200කට අධික සංඛ්‍යාවක් ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන රේඛීය ව්‍යුහය ඇමයිලෝස් ආකාරය ලෙස හඳුන්වයි. ඇතිවන රේඛීය ව්‍යුහය ඇමයිලෝස් ආකාරය ලෙස හඳුන්වයි. එතෙන්ටම තව කරුණක් ලියා ගමු. සාමාන්‍යයෙන් පිෂ්ඨය තුල 10%ත් 20ත් අතර ප්‍රමාණයක් ඇත්තේ සාමාන්‍ය පිෂ්ඨය තුල 10%ත් 20ත් අතර ප්‍රමාණයක් ඇත්තේ මෙම ඇමයිලෝස් ආකාරයයි. ඔගොල්ලෝ පොඩියට මේක ඇඳගමු. ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක නවත්තලා මේක ඉක්මනින් ඇඳලා ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේ ඇමයිලෝපෙක්ටින් ආකාරය ඇඳලා ඉවරයි කියලා. ඊට පස්සේ ඇමයිලෝස් ආකාරය ඇඳලා ඉවරයි කියලා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඇමයිලෝපෙක්ටින් ආකාරය ගැන. මාතෘකාව ලියන්න ඇමයිලෝපෙක්ටින් කියලා. ඇමයිලෝපෙක්ටින්. හරි. මාතෘකාව ලියලා ඉවර නම් මේ පැත්ත බලන්න. හැමෝම මේ පැත්ත බලන්න. එතකොට ඔයගොල්ලන්ට දැන් බලන්න මෙන්න මෙහෙම මේ තියෙන්නේ අර වගේ රේඛීය දාමයක්. මේ රේඛීය දාමයේ අපි දන්නවා මෙන්න මේ තැන්වල මේ අංක 1 කාබන්, මෙතන ඉන්නේ අංක 4 කාබන්, මෙතන අංක 1. දැන් මේකේ මේක අංක 4, මෙතන අංක 1. ওই විදිහටනේ 1,4 ග්ලයිකොසිඩික් බන්ධනේ බැඳුනේ. තවත් තියෙනවා මේකේ මේ ඇමයිලෝපෙක්ටින් වලට එනකොට රේඛීය දාම කීපයක් මේක රේඛීය දාමයේ ශාඛා වලට බෙදිලා තියෙනවා. මේ තියෙන්නේ ඇමයිලෝපෙක්ටින් වල මේ තියෙන අංක 1 මෙයත් එක්ක බැඳෙනවා මෙන්න මේ විදිහට තවත් ඇමයිලෝස් ආකාරයේ දාමයක්. මෙන්න මේ දාමයේ බැඳෙන්නේ මෙන්න මෙතන ඔයගලන්ට මතක ඇති CH2OH කියලා කාණ්ඩය තිබුණා. ඒ කාණ්ඩේ ඔක්සිජන් එක එකතු වෙලා ජලාණුවක් පිට කිරීමෙන් තමයි ඒක ඇති වෙන්නේ. එතකොට මෙතෙන්ට O එක යනවා මේ විදිහට එනවා. මෙන්න මේ බන්ධනේ අපි හඳුන්වනවා ඇල්ෆා 1,6 ග්ලයිකොසිඩික් බන්ධනය කියලා. එතකොට ඇල්ෆා 1,6 ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳෙන තවත් මේ විදිහට රේඛීය දාම තියෙනවා. ඒවා ශාඛා දාම විදිහට අපි සලකනවා. මේ තියෙන ශාඛා දාම ඔය ආකාරයට මේ පැත්තෙනුත් මෙහෙම එන්න පුළුවන්.
මේ පැත්තෙනුත් ওই විදිහට යන්න පුළුවන්. තවත් ඕනනම් මෙයාට බැඳෙන්න පුළුවන්. මෙයා එක මේ විදිහට 6 විදිහට ඔහම CH2 මෙතනින් ඇවිල්ලා ඔය ආකාරයට බැඳීම් ඇති වෙගෙන යන්න පුළුවන්. ඔය විදිහට මේවා දිගටම යන පව පෙන්වන්නයි මම ඔහම දාලා තියෙන්නේ. මේකෙත් ඔය ආකාරයට ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙන ව්‍යුහය තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? ඇමයිලෝපෙක්ටින් ආකාරය කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ ඇමයිලෝපෙක්ටින් ආකාරය මේක ප්‍රධාන රේඛීය දාමය මේ තියෙන්නේ මොනවද? ශාඛා දාම. මේ විදිහේ ව්‍යුහයකට තමයි අපි කියන්නේ ඇමයිලෝපෙක්ටින් ව්‍යුහය කියලා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක නවත්තලා දැන් මේ ව්‍යුහය ඇඳ ගන්න පුළුවන්. ඇමයිලෝපෙක්ටින් ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ ව්‍යුහ ගොඩක් එන්නේ නැහැ අඳින්න. සාමාන්‍යයෙන් අඳුන ගන්න තමයි එන්නේ ගොඩක් වෙලාවට. නමුත් අඳින්න ආවත් ඔයගලන්ට දැන් ඇඳ ගන්න පුළුවන් විදිහට මම ඉගැන්නුවා. ඒතකොට මේ හැම එකක්ම ග්ලූකෝස් අණු ඒවා කොයි විදිහටද බැඳිලා තියෙන්නේ කියලා දැන් ඔයගොල්ලෝ අවබෝධ කරගත්තා. හරි. මම හිතනවා දැන් එහෙමනම් දැන් ඔයගොල්ලෝ නවත්තලා ඇඳගෙන ඇති. මම හිතනවා ඇඳලා ඉවරයි කියලා. එහෙමනම් දැන් අපි පිෂ්ඨය යටතේ ඇමයිලෝස් ගැන අපි කතා කළා. ඇමයිලෝපෙක්ටින් ගැන තව චුට්ටක් අපිට ලියන්න පුළුවන්. එතකොට මේ ඇමයිලෝපෙක්ටින් ආකාරය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ග්ලූකෝස් අණු සාමාන්‍යයෙන් මිලියන 2ක වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් 20000කට වඩා වැඩි මිලියන 2 දක්වා තියෙන ප්‍රමාණයක් එකතු වීමෙන් තමයි ඇමයිලෝපෙක්ටින් ආකාරය හැදිලා තියෙන්නේ. අපි ඒක ලියාගමු. يعني ග්ලූකෝස් අණු මිලියන 2ක පමණ සංඛ්‍යාවක්. ග්ලූකෝස් අණු මිලියන 2ක පමණ සංඛ්‍යාවක් මෙම ඇමයිලෝපෙක්ටින් වල අන්තර්ගත වේ. මිලියන 2ක පමණ සංඛ්‍යාවක් ඇමයිලෝපෙක්ටින් වල අන්තර්ගත වේ. ඊළඟ කරුණ පිෂ්ඨයෙන් 80ත් 90ත් පමණ ප්‍රමාණයක් පිෂ්ඨයෙන් 80ත් 90ත් අතර ප්‍රමාණයක් නියෝජනය වන්නේ මෙම ඇමයිලෝපෙක්ටින් ආකාරයයි. නියෝජනය වන්නේ මෙම ඇමයිලෝපෙක්ටින් ආකාරයයි. හරි. එහෙමනම් දැන් පිෂ්ඨය ගැන යම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා. මේ පිෂ්ඨයේ ශාකවල ප්‍රධාන සංචිත ආහාරය කියලා අපි අඳුනගත්තා. ඊට පස්සේ අපිට තියෙන පිෂ්ඨය හඳුනා ගැනීම, ඒවා ජෛවාණු හඳුනා ගැනීම යටතේ අපි සවිස්තරව කතා කරනවා. ඔයගොල්ලෝ දන්නවා පිෂ්ඨය අඩංගු ආහාර. අපේ ප්‍රධානම ආහාරයේ බත් ඒකෙත් වැඩිපුරම තියෙන්නේ පිෂ්ඨය. ඒවා ශාකවල සංචිත ආහාර විදිහට තමයි අපි සලකන්නේ. එතකොට අපි පිෂ්ඨය ගැන ඉවරයි. ඊළඟට තියෙන කාබෝහයිඩ්‍රේටය ඔයගොල්ලෝ මතක ඇති මම ප්‍රධාන උදාහරණ 3ක් දුන්නා. එතකොට දෙවෙනි උදාහරණය තමයි ග්ලයිකෝජන්. මාතෘකාව ලියන්න ග්ලයිකෝජන් කියන. මාතෘකාව ග්ලයිකෝජන්. ග්ලයිකෝජන්. ගොඩක් විස්තර ලියන්න නෑ ග්ලයිකෝජන් ගැන. මේ ග්ලයිකෝජන් අපිට දකින්න ලැබෙන්නේ සත්තු තුල. මේ සතුන්ගේ ප්‍රධාන සංචිත ආහාරය, ප්‍රධාන සංචිත කාබෝහයිඩ්‍රේටය වන්නේ ග්ලයිකෝජන්. අපි ඒක ලියාගමු. යන්න. සතුන්ගේ ප්‍රධාන සංචිත කාබෝහයිඩ්‍රේටය වන්නේ ග්ලයිකෝජන්. සතුන්ගේ ප්‍රධාන සංචිත කාබෝහයිඩ්‍රේටය වන්නේ ග්ලයිකෝජන්. ඊළඟ කරුණ දැන් ග්ලයිකෝජන් ගත්තොත් ග්ලයිකෝජන් වල දකින්න ලැබෙන්නේ ඇමයිලෝපෙක්ටින් ආකාරය විතරයි. ඇල්ෆා ග්ලූකෝස් අණු මේ විදිහට ශාඛා දාමස අධික ලෙස ශාකණය වෙලා තියෙන ව්‍යුහයක් තමයි ග්ලයිකෝජන් වල අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟ තරුව දාලා ලියාගමු. අධික ලෙස ශාකණය වූ ඇමයිලෝපෙක්ටින් ආකාරය පමණක් මෙහි දක්නට ලැබේ. අධික ලෙස ශාකණය වූ ඇමයිලෝපෙක්ටින් ආකාරයේ පමණක් මෙහි දක්නට ලැබේ. මෙය ජල අද්‍රාවී සංයෝගයකි. මෙය ජල අද්‍රාවී කාබනික සංයෝගයකි. ඔගොල්ලෝ අර ඉස්සෙල්ලා එකම තමයි අඳින්න තියෙන්නේ. ග්ලයිකෝජන් අඳින්න කිව්වත් ඇමයිලෝපෙක්ටින් ආකාරයමයි අඳින්න තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ඒකේ පුළුවන් ඉඩ අරගෙන මේක අඳින්න. ඇමයිලෝපෙක්ටින් ආකාරය විතරයි මේකම අඳින්න තියෙන්නේ. ඔයගොල්ලන්ට නවත්තලා අඳින්නත් පුළුවන්. නැත්නම් අර කලින් ඇඳපු ඇමයිලෝපෙක්ටින් එක ඇඳ ගන්න මෙතන ඉඩ තියලා අපිට ඊළඟ කොටසට යන්නත් පුළුවන්. එහෙනම් අපි ඒ ගැනත් කතා කරලා ඉවරයි. මොකක්ද කතා කරලා ඉවරුනේ? ග්ලයිකෝජන් ගැන. ඊට පස්සේ තියෙන අවසාන පොලිසැකරයිඩය ඒ තමයි සෙලියුලෝස්. මාතෘකාව ලියන්න සෙලියුලෝස්.
හරි. අපි බලමු සෙලියුලෝස් කියන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ තිබෙන සුලභතම කාබනික සංයෝගය වන්නේ සෙලියුලෝස්. සෙලියුලෝස් නැති තැනක් නැහැ. දැන් ඔයගොල්ලෝ එළියට බැස්සොත් එළියේ වැඩි හරියක් තිබෙන කාබනික සංයෝගය මොනවද? සෙලියුලෝස්. ඕනම ශාකයක සෛල බිත්තිය හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? සෙලියුලෝස් වලින්. ඔයගොල්ලෝ ඒ පොතේ ලියන කඩදාසි හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඔයගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම් කපු නම් ඒ කපු ඇඳුම් හැදිලා තියෙන්නේ ලිනන් ඇඳුම් හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? සෙලියුලෝස් වලින්. ඔයගොල්ලෝ ඉඳන් ඉන්න පුටුව ලී වලින් නම් ඒ ලී තියෙන්නේ මොනවද? සෙලියුලෝස්. ඒතර සෙලියුලෝස් නොමැති තැනක් නැහැ. ලෝකේ සුලභතම කාබනික සංයෝගය සෙලියුලෝස්. හැබැයි ලෝකේ සුලභතම සංශුද්ධ කාබනික සංයෝගය සුක්‍රෝස් වෙනවා. එතකොට මේක තමයි සුලභතම කාබනික සංයෝගය වෙන්නේ. සංශුද්ධ කියලා කැලල දැම්මේ නැත්නම් සංශුද්ධ දැම්මොත් ඒක සුක්‍රෝස් වෙනවා. සංශුද්ධ දැම්මේ නැත්නම් මේ විදිහට සෙලියුලෝස් වෙනවා. අපි එක ලියා ගමු. ලියන්න. ලොව ඇති සුලභතම කාබනික සංයෝගය වන්නේ සෙලියුලෝස්ය. ලොව ඇති සුලභතම කාබනික සංයෝගය වන්නේ සෙලියුලෝස්ය. ඊළඟ කරුණ ශාක සෛලවල බිත්තියේ ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් වේ. ශාක සෛලවල බිත්තියේ ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් වේ. දැන් මේ සෙලියුලෝස් හැදිලා තියෙන්නේ මොන එකතු වෙලාද? බීටා ග්ලූකෝස් අණු අතිවිශාල සංඛ්‍යාවක් බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් තමයි හැදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මම මේක අඳින්නම් වේගෙන් ඔයගොල්ලොත් බලාගෙන ඉන්න. මේ තියෙන්නේ එක ග්ලූකෝස් අණුවක්. මෙතන CH2OH කාණ්ඩයේ තියෙනවා. මම අනිත් ඒවා වැඩිපුර අඳින්න යන්නේ නැහැ. මෙතන OH කාණ්ඩයේ උඩින් තියෙන්නේ H යටින් තියෙන්නේ. මෙතන ග්ලූකෝස් හින්දා OH යටින් H උඩින්. මම අනිත් ටික අඳින්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් දන්නවා අනිත් ඒවා. ඒකට මෙන්න මේ විදිහට මම තව එකක් අඳිනවා මෙන්න මේ ආකාරයට. OH මෙතන ග්ලූකෝස් මෙතන අංක 1 මේ අංක 4 මේ අංක 1 මේ අංක 4 බීටා නිසා OH උඩින් තියෙන H යටින් තියෙන. ඔන්න ඔය විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් බන්ධන හැදෙන විදිය. මේ තියෙන එක මෙන්න මේ විදිහට 1,4 මෙතන ජල අණුවක් පිට වෙනවා H2O. මෙතනත් එකේ H ගිහිලා 4 OH යනවා. මෙතන අංක 1 මේ අංක 4 මෙතන අංක 1 මේ අංක 4 මෙතන අංක 1. ওই විදිහට තමයි බන්ධන හැදෙන්නේ ජල අණු පිට වෙමින්. එතකොට අපිට මේක අඳින්න පුළුවන්. මෙන්න මෙහෙම ඇන්දොත් අපිට පේන ආකාරය තමයි මම ඊළඟට අඳින්නේ. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට දැක්කොත් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනි මේ ඉන්නේ කවුද කියලා. ඔන්න ඔය විදිහට දැක්කොත් මේ ඉන්නේ කවුද? සෙලියුලෝස්. මෙන්න මේ බන්ධන වලට අපි කියනවා බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය. මේ ඇන්දේ කාවද? සෙලියුලෝස්. ඔය තියෙන්නේ සෙලියුලෝස්. ඒකට මේ තියෙන්නේ බීටා ග්ලූකෝස්. ඒකට බීටා ග්ලූකෝස් අණු විශාල සංඛ්‍යාවක් 1,4 බීටා ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන බහු අවයවිකය තමයි සෙලියුලෝස් කියලා කියන්නේ. අපි ඊළඟ තරුව දාලා එක ලියා ගමු. يعني බීටා ග්ලූකෝස් අණු අතිවිශාල සංඛ්‍යාවක් බීටා ග්ලූකෝස් අණු අතිවිශාල සංඛ්‍යාවක් බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් බීටා ග්ලූකෝස් අණු අතිවිශාල සංඛ්‍යාවක් බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳීමෙන් ඇතිවන බහු අවයවිකය සෙලියුලෝස් ලෙස හඳුන්වයි. ඇතිවන බහු අවයවිකය සෙලියුලෝස් ලෙස හඳුන්වයි. එහෙනම් දැන් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ සෙලියුලෝස් වල රූපය ඇඳ ගන්න.
වීඩියෝ එක නවත්තලා මේක අඳින්න. මම හිතනවා දැන් ඔයගොල්ලෝ මේ සෙලියුලෝස් ඇඳලා ඉවරයි. එහෙනම් අපි දැන් මොනොසැකරයිඩ් කතා කළා, ඩයිසැකරයිඩ් කතා කළා, පොලිසැකරයිඩ් කතා කළා. ඒතර පොලිසැකරයිඩ් වල වර්ග තුනක් ගැන කතා කළා. මොනවද පොලිසැකරයිඩ් වර්ග තුන? පිස්ටය ගැන කතා කළා, ග්ලයිකෝජන් ගැන කතා කළා, සෙලියුලෝස් ගැන කතා කළා. ඒතර මේ සෙලියුලෝස් ගැන තව චුට්ටක් ලියනවා නම් මේ සෙලියුලෝස් වල තියෙන මේ බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය අපිට සාමාන්‍යයෙන් මේ සෙලියුලෝස් වල ඇති මේ බන්ධනය මිනිසා ඇතුළු උසස් සතුන්ගේ ජීරණ එන්සයිම වලින් ජීරණය කරන්න බෑ. ඒ නිසා අපිට සෙලියුලෝස් ජීරණය කරන්න බෑ. ඒක ජීරණය කරන්න පුළුවන් ශුද්ධ ජීවීන්ට පමණයි. ශුද්ධ ජීවීන් නිකුත් කරන එන්සයිම වලින් තමයි මේක ජීරණය වෙන්නේ. අපි ඒකත් ලියාගමු. කියන්නේ සෙලියුලෝස් වල අන්තර්ගත බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධනය මිනිසා ඇතුළු උසස් සතුන්ගේ ජීරණ එන්සයිම වලින් ජීරණය නොවේ. නමුත් බැක්ටීරියාවන් වැනි ශුද්ධ ජීවීන්ගේ එන්සයිම වලින් ඒවා ජීරණය වේ. බැක්ටීරියා වැනි ශුද්ධ ජීවීන්ගේ එන්සයිම වලින් ඒවා ජීරණය වේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ගවයින් වගේ සත්තුන්ගේ ප්‍රධාන ආහාරය තනකොළ. ඒ වගේ වැඩි හරියක් තියෙන සෙලියුලෝස්. ඒතර ඒගොල්ලෝ කොහොමද සෙලියුලෝස් අරන් ජීරණය කරන්නේ? ඇත්තටම ඒගොල්ලන්ගේ නෙමෙයි ඒගොල්ලෝ ජීරණය කරන්නේ. ඒගොල්ලන්ගේ රූමණය කියලා වෙනම අවයවයක් තියෙනවා. ඒකට තමයි මේ තනකොළ ටික යන්නේ. ගියාපුවම මේක ඉන්නවා බැක්ටීරියාව. ඒ බැක්ටීරියාව නිකුත් කරන එන්සයිම වලින් තමයි මෙන්න මේවා ජීරණය වෙලා යන්නේ ගවයාට. ඒතර ගවයා ඒ ජීරණය වෙච්ච දේවල් තමයි ශරීරයට අවශෝෂණය කරන්නේ. එයාගේ එන්සයිම වලින් නෙමෙයි ඒවා ජීරණය වීමක් වෙන්නේ. එහෙනම් සෙලියුලෝස් ගැනත් අපි කතා කළා. සෙලියුලෝස් කියලා කියන්නේ ව්‍යුහික සංඝටකයක්. ඇයි ඒක ව්‍යුහික සංඝටකයක් කියලා කියන්නේ? සෛල බිත්තිය වැනි ව්‍යුහයන් ගොඩනැගීමට දායක වන නිසා. අපි ඒකත් හරුවක් දාලා ලියා ගමු. සෙලියුලෝස් ශාක සෛල බිත්තිය ගොඩනැගීමට දායක වන නිසා එය ව්‍යුහික සංඝටකයක් ලෙසද සලකයි. හරි. අපි එහෙමනම් ජෛව රසායනයේ ටිකක් අමාරු කොටස, ටිකක් දිගට ඇදෙන කොටසක් තමයි කාබෝහයිඩ්‍රේට්. ඒ කාබෝහයිඩ්‍රේට් වල යම් කොටසක් ඉවර කළා. කාබෝහයිඩ්‍රේට් අඳුනා ගැනීම තව ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් වල ජෛවීය කාර්යයන් සහ ඒ වගේම කාර්මික භාවිතා කරන අවස්ථා ගැන අපිට කතා කරපුවාම කාබෝහයිඩ්‍රේට් ගැන සම්පූර්ණ ඉවර කරගන්න පුළුවන්. ඒවා හඳුනා ගැනීම. අපි ඒවා ටික ඊළඟ වීඩියෝ එකෙන් තමයි කතා කරන්න වෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත ඒ කොටස් ගැනදී කතා කරන්න හමු වෙමු. ඔයගොල්ලෝ මේ කොටස් ටික නැවත හොඳට ලියාගත්තු නෝට් එක නැවත බලන්න. එතකොට මේක හොඳින් තහවුරු වීම සිද්ධ වෙයි. හරි. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලාගෙන යනකොට මොනවා හරි ගැටලු ඇති වෙනවා නම් ඔයගලන්ට පුළුවන් WhatsApp වලින් මට මෙන්න මේ නම්බරයට පණිවිඩයක් එවන්න 071යි 44යි 36යි 393. මම ඊට කලින් වීඩියෝ වලත් මේක හඳුන්වුවා. මෙතනදි ඉස්සෙල්ලාම ඔයගලන්ගේ නම සඳහන් කරන්න. ඊට පස්සේ ආයතනය, ඊට අමතරව ඔයගොල්ලන් ඉන්න 2020යි 21 කියලා දාලා ඊට පස්සේ ගැටලුව ඉදිරිපත් කරන්න. අපි මේක පිළිබඳ ගැටලු සාකච්ඡා කරනවා වෙනම. නමුත් තාම තියරි කොටස් ටිකයි යන්නේ. ඒ ටික සාකච්ඡා කරගෙන යමු. එහෙමනම් අපි ඉතිරි කොටස් ඊළඟ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට අපි සමුගමු. හැමෝටම ආයුබෝවන්.